තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සදහැවත්නි, මාගේ මුතුන් මිත්තන්ගේ ප්‍රෞಢ ඉතිහාසය නිදන් වූ මේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් වැඩ සිටින අනුරාධපුරවරේ ස්වර්ණමාලී චෛත්‍යරාජාන් වහන්සේ අභියස සංවිධානය කරන උතුම් පින්කම් මාලාවකට සමගාමීව මෙලෙසින් මේ ධර්මදේශනාමය පින්කම බෞද්ධ රූපවාහිනී නාලිකාව පටිගත කරන්නට යෙදුණා. විශේෂයෙන්ම බුදු බල සංවිධානය සෑම වර්ෂයකම පවත්වනු ලබන පින්කම් පෙළහරේ මේ වර්ෂයේ පින්කම් පෙළහර මේ අයුරින් ආරම්භ කරන මොහොතේ විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍යාලය හා සම්බන්ධවද බොහෝ පින්කම් සංවිධානය කරන්නට යෙදුණු පසුගියදා දීඝවාපී මහා සෑරාද වන්දනා පින්කමේදී විශේෂයෙන්ම පැළ 1000ක් විහාරස්ථාන වෙත පූජා කිරීමේ ඒ උතුම් වූ පින්කමටත් දායක වී කටයුතු කරන්නට යෙදුණු ප්‍රියමාලී දේවරාජිනී මෑණියන්ගේ ඒ ප්‍රධානත්වය ඒ දායකත්වය ඇතිව අද මේ අයුරින් මේ පින්කම් පෙළහර ආරම්භ වනවා. අද මේ දේශනා පවත්වන ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය වත්තේගම ආනන්ද චිත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. මේ පින්වත් දේශනාව ස්වර්ණමාලී චෛත්‍යරාජාන් වහන්සේ අභිමුව සිට විසුරුවා හරින්න දායකත්වයෙන් කටයුතු කරනවා පී.ඩී. ලක්ෂ්මී මහත්මිය, ටී.ආර්. පියසේන මහත්මයා, ටී.ආර්. අමිල ඉරෝෂන් පුතුණුවන් ඇතුළු පවුලේ පිරිස, අංක 92-5 හල්පිට පොල්ගස්සෝවියට පදිංචි මේ පින්වත් පිරිස මේ පරිශ්‍රයේ අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. එහෙමනම් අපි ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච භික්ඛවේ රත්තින් තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුජ්ජති යංච රත්තින් අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බන්තං තථේව හෝති නෝ අඤ්ඤථා තස්මා තථාගතෝති වුච්ඡති. අපගේ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේටත් ඒ වගේම සියලු දුක් නිවාලන නිවන් සුව ලබා දෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයටත් සාරිපුත්ත මොග්ගල්ලාන කාශ්‍යප අනුරුද්ධ සීවලී අංගුලිමාල මිහිඳු මලිය දේවාදී මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයටත් සියලු ලෝකවල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා දාගැබ් වහන්සේලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ බෝධීන් වහන්සේලා සිරිපතුල් සටහන් වජිරාසනය ඇතුළු ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. මේ වෙලාවේ අප සූදානම් වන්නේ අපගේ සර්වඥ රාජෝත්තම බුදුරජාණන් වහන්සේ විසින්
ජීවමානව වැඩ සිටින කල්හි කරන ලද අදිෂ්ඨානයන්ගෙන් අනුසස් ලද්දා වූ මේ පෘථිවි තලයේ ඇති බලගතුම ස්ථානය වන මේ ලෝක ධාතුවේම වැඩිපුරම සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්වර්ණමාලී සෑරාජෝත්තමයන්න් වහන්සේ අභියස සිට ස්වර්ණමාලී සෑමුළු පරිශ්‍රයේ සිට දේශනා කරන දම් දෙසුමකට සවන් දෙන්නට විශේෂයෙන්ම බුදු බල සංවිධානය මගින් බොහෝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන පින්කම් මාලාවේ තවත් එක්තරා පින්කමක් මේ මොහොතේ සිද්ධ වුණා. විශේෂයෙන්ම අතිශයින්ම සුන්දර ලෙස ඊතා පිළිවෙලට ගිලන්පසාදිය සෝදානම් කොට බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ සෑ රාජානන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ චෛත්‍යයන්ට පූජා කළා. ඒ වගේම තවත් නොයෙකුත් ආකාරයෙන් පින්දහම් රැස් කර ගනිමින් සිටින දින කිහිපයක් තමයි බුදු බල සංවිධානයේ පින්වතුන් විසින් ගත කරමින් සිටින්නේ මේ දිනවල. ඉතින් ඒ පින්වතුන්ගේ මූලික අරමුණක් විදිහට අපට සඳහන් කළා උතුම් බුද්ධ ශාසනය සුරැකීම පිණිස උරදිය හැකි ධාර්මික රජෙක් පහළ වීම අරමුණු කරගෙනයි මේ පින්කම් මාලාව පවත්වන්නේ කියලා. ඉතින් ඒ සඳහා විශේෂයෙන් ආශිර්වාද ලබා ගන්නට මාතෘ දිව්‍ය රාජයාගේ ආශිර්වාදය සහ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ප්‍රමුඛ කරගෙන තමයි ඒ පින්වතුන් මේ පින්කම් සිද්ධ කරන්නේ. ධාර්මික රජෙක් කියපුවාම විශේෂයෙන්ම අපට අමතක වෙන්නේ නැති රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා. පින්වත්නි, දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය බුද්ධ ශාසනයට විශාල වශයෙන් කැප කරපු අතිශය බල සම්පන්න රජ කෙනෙක්. අපි දන්නවා එතුමා කුඩා කාලේ ඉඳන්ම එක්තරා අදිෂ්ඨානයක හිටිය කවදා හරි මේ ලංකාද්වීපය එක්සේසත් කරනවා බුද්ධ රත්නය ප්‍රමුඛ කරගත්ත බෞද්ධ රාජ්‍යයක් බවට පත් කරනවා කියන අදිෂ්ඨානය පෙරදරි කරගෙන තමයි කුඩා කාලේ ඉඳන් එතුමා කටයුතු කළේ. විශේෂයෙන් මේ වෙනුවෙන් අපි පින් දෙන්නට ඕනේ එතුමාගේ තෙරුවන් සරණ ගිය දයාබර මෑණියන් වන විහාර මහා දේවියට. එතුමිය කුඩා කාලේ ඉඳන් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දන්පැන් පුදමින් පින්දහම් කරමින් පිළිවෙත් පුරමින් මේ රට එක්සේසත් කරන්නට හැකියාව ඇති දරුවෙක් පතමින් බොහෝ පින් කළා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙස තමයි දුටුගැමුණු කුමාරයා මේ ලංකාද්වීපයට දායද වුණේ. පින්වත්නි, දුටුගැමුණු රජුරෝ විශේෂයෙන්ම දසමහා යෝධයින්ද සමගින් අතිශයින්ම දුෂ්කර ලෙස අතිශයින්ම දුක්ගැහැටවලට මුහුණ දෙමින් තමයි මේ ලංකාද්වීපය බේරගත්තේ. අපි ඒව දන්නේ නැති වුණාට අපි දන්නවා මේ කාලේ යුද්ධයක් කරන නොයෙකුත් තාක්ෂණික ක්‍රම උපකාර කරගන්නවා. නමුත් ඒ කාලේ පින්වත්නි, මැසි මදුරු උවදුරු නොතකා අවැසි පීඩා නොතකා එතුමා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා බුදුරජාණන් වහන්සේට තිබෙන ආදරය ගෞරවය මුල් කරගෙන මේ රට එක්සේසත් කළා. ඒ වගේ මහන්සියක් අරගෙන රජකම් කරන රජවරු ආය මේ අපේ ලෝකයට පහළ වෙන්නේ නැහැ. පින්වත්නි, මේ රජතුමා අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා අපේ මේ ලංකාද්වීපය එක්සේසත් කරලා ඊට පස්සේ හිත යොමු කළේ මේ සෑරාජෝත්තමයන්න් වහන්සේ නිම කරන කටයුතු වලට. ලෝවා මහාපාය ආදී සංඝ සතු කරලා ඉන්න අනතුරුව මේ උතුම් ස්තූප රාජයා තනවන්නට එතුමා ගත්ත වෑයම අපට කියලා නිම කරන්න බෑ. පින්වත්නි, එතුමාට ඕන නම් තිබුණා වසර ගණනාවක් තිස්සේ යුද්ධය වෙනුවෙන් Tamanගේ කාලය කැප කළා. රාජසප විඳින්නට තිබ්බ කාලය කැප කළා. ඒ නිසා මම දැන් යුද්ධය ඉවර කරපු නිසා
අනිකුත් ජීවිත කාලයේ රජසප වෙනුවෙන් කැප කරන්න ඕනේ කියලා එතුමට ඕනෑ තරම් තීරණ අරගෙන කටයුතු කරන්න තිබුණා. නමුත් එතුමා එහෙම කළේ නැහැ. ඒ බුද්ධ ගෞරවය නිසා. පින්වත්නි, අද අපි මේ උතුම් සෑරාජෝත්තමයන්න් වහන්සේට වඳින්නේ මේ මහා මෙවුනා උයනේ ඇති ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු මේ ත්‍රිවිධ චෛත්‍යයන්ට වන්දනාමාන කරන්නේ එතුමා වගේ උත්තමයෝ ගත්ත ඒ අප්‍රතිහත ධෛර්යය නිසා. ඉතින් ඒ දුටුගැමුණු නිරිදානන් ඇතුළු ඒ වගේම දේවානම් පිතිස්සාදී රජවරු ඇතුළු දසමහා යෝධයෝ ඇතුළු මේ සියලුම උත්තමයෝ මේ සසර දුක නිවාලන උතුම් නිවනින්ම සැනසෙත්වා. උන්වහන්සේලා සුවපත් වේවා. පින්වත්නි, අපි සියලු දෙනාටම ඛේද වාචකයක් උරුම වෙලා තිබෙනවා. ඒ තමයි සංසාර ඛේද වාචකය. පින්වත්නි, මේ සසර නැමැති මේ කතරේ අපි අත්විඳින්නට යෙදුන දුක් ගැන අපට තේරෙන්නේ නැහැ. සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන උපමා කිහිපයකින්. උන්වහන්සේ දේශනා කරනවා එක පුද්ගලෙක් විතරක් සසරේ එන ගමනේදී මව්ගෙන් වෙන්වීම හේතු කරගෙන විදි දුක දරා ගන්නට බැරුව අඬපු කඳුළු එකතු කරොත් සතර මහා සාගරයට වඩා වැඩි කියලා. ඒ වගේම තාත්තගෙන් වෙන් වෙනකොට අඬපු කඳුළු සතර මහා සාගරයට වඩා වැඩි කියලා. ඒ විදිහට විස්තර කරනවා සීයාගෙන් වෙන් වෙද්දී, අත්තම්මගෙන් වෙන් වෙද්දී, දුවගෙන් වෙන් වෙද්දී, පුතාගෙන් වෙන් වෙනකොට ආදී වශයෙන් අඬපු කඳුළු එකතු කරොත් වෙන වෙනමම එක පුද්ගලයෙකුගේ පමණක් සතර මහා සාගරයට වඩා වැඩි කියනවා. එතකොට ඔය සියලු කඳුළු එකතු කරොත් එහෙම අපේ මේ පෘථුවියේ තියෙන සතර මහා සාගරේ ඉඩක් මදි. ඒ වගේම අප මේ සසරේ සැරිසරා යනකොට නොයෙකුත් ලෙඩ රෝග හැදිලා දුක් විඳලා අඬලා තියෙනවා. ඒ සියලු කඳුළු එකතු කරොත් සතර මහා සාගරයට වඩා වැඩි. ඒ වගේම අපි නොයෙකුත් ධනයන් උරුමව ඉඳලා ඒ ධනයන් අපෙන් වෙන් වෙලා තියෙන නොයෙකුත් ක්‍රම වලින් අපිට අහිමි වෙලා තිබෙනවා. ඒ අවස්ථාවල අඬපු කඳුළු එකතු කරොත් ඒ සතර මහා සාගරයට වඩා වැඩි කියනවා. ඊළඟට අපි නොයෙකුත් මනුෂ්‍යාත්ම භාවවල ඒ වගේම ඌර, කුකුල්ලෝ, ඉලුව, බැටළු ආදී සත්ව උපත් ලැබලා අපේ බිලි කැපුම් ලබද්දී අපේ ශරීරයෙන් ගලපු ලේ එකතු කරොත් සතර මහා සාගරයට වඩා වැඩි. පින්වත්නි, මේ කොච්චර ජීවිත ගානක ලැබපු අත්දැකීම්ද අපිට කෙලවරක් හොයන්නට පුළුවන්ද? කවදාවත් හොයන්න බෑ. පින්වත්නි, අපි මේ එන සසරේ ඔන්න ඊතා වාසනාවන්ත අත්දැකීමක් අත්විඳිනවා. ඒ තමයි බුද්ධ ශාසනය අපට හිමි වෙලා තිබෙනවා. මේ බුද්ධ ශාසනයේ හිමි වෙලා තිබෙන අවස්ථාවේ අපි අඩුම ගණනේ සක්කාය දිට්ඨියවත් ප්‍රහාණය කර නොගත්තොත් අපට උරුම වන ඉරණම ඊටම භයානකයි. අර වගේ ලේ ගලා ඒ වගේම අර වගේ කඳුළු සලමින් අනාගතෙත් අපට සසරේ සැරිසරා යන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ ලැබුණ අවස්ථාව තුළ මේකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය තුළ අපි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පුළුවන් හැටියට දියුණු කර ගන්නට මහන්සියක් ගන්නට ඕනේ. ඉතින් පින්වත්නි, ඒ සඳහා උපකාර වන විශේෂ ප්‍රධාන කාරණයක් තමයි දුක්ඛාරි සත්‍ය විමසන එක. මේ දුක්ඛාරි සත්‍ය විමසුවොත් එහෙම මොකද වෙන්නේ? එයාට හිත නැමෙනවා උපන් කුසල් වැඩි දියුණු කරගන්නටත් නූපන් කුසල් උපදව ගන්නටත්. ඒ සඳහා හොඳ විස්තරයක් දේශනාවක සඳහන් වෙනවා. ඒ කියන්නේ සසර දුක කල්පනා කිරීම හේතු කරගෙන ශාසනයට ඇතුළත් වෙලා කුසල ධර්මයන් මම කෙටියෙන් මුලින්ම කියන්නම්. මොකද අපි ගොඩ දෙනෙක් සසර දුක උරුම කරගන්න ඉන්නවයි කියලා සමහර වෙලාවට අහනවා තමයි. නමුත් අපිට උරුම සසර දුක් ගැන අපි කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා කරනවා නම් ඒක සම්මා සංකප්පයට අයිති වෙන්නේ.
සම්මා සංකප්ප කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතු පුද්ගලයෙක් ප්‍රගුණ කරන කල්පනාවක්. පින්වත්නි දුක ගැන කල්පනා කරන එක ඊටාම පින් රැස් වෙන බලගතු මානසික ස්වභාවයක්. අපි පුරුදු කළ යුතුයි. දවසක් එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ හිටියා රට්ටපාල කියලා. මේ රහතන් වහන්සේ තමන්ගේ දෙමව්පියන්ව බැහැ දකින්නට කියලා තමන්ගේ ජන්ම භූමිය වන තුල්ලකොට්ටිත කියන ජනපදයට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේ විහරණය කරන්නේ මිගාචීර කියලා උද්‍යානයක. මේ මිගාචීර කියන උද්‍යානයේ හිමිකරුව කවුද? මේ තුල්ලකොට්ටිත කියන ජනපදය අයිති තුල්ලකොට්ටිත ජනපදයට අයිති වෙන්නේ එක්තරා ප්‍රධාන ජනපදයකට. ඒ තමයි කුරු කියන රට. මේ කුරු කියන රටේ ප්‍රධාන රජුරු තමයි කෝරව්‍ය රජුරුව. මේ කෝරව්‍ය රජුරන්ගේ මිගාචීර කියන උද්‍යානයේ උන්වහන්සේ විහරණයෙන් වැඩ සිටිනවා. එක්තරා වෙලාවක කෝරව්‍ය රජුරුව කියනවා තමන්ගේ උයන් පල්ලට ප්‍රිය යහළුව අද උයන් කෙලියට යන්නට ඕනේ. ඒ නිසා ගිහිල්ලා මාගේ උද්‍යානය පිළිවෙලක් කරලා එන්න කියලා පණිවිඩයක් කිව්වා. පස්සේ මේ උයන් පල්ල ගියා. ගිහිල්ලා අර උද්‍යානය පිරිසිදු කරලා එහි මේ පිළිවෙලක් කර කර ඉද්දි දැක්කා අතිශයින්ම සෝභමාන වූ සුන්දර රූ සපුවකින් සමන්විත වූ යම් කිසි කුමාරයෙක්ගේ ගමේ ඒ ජනපදේ ප්‍රසිද්ධ වුණාද සියල්ල අතහැරලා සසුන්ගත වුණා කියලා අන්නේ රට්ටපාල කුමාරයා ශ්‍රමණයන් වහන්සේ නමක් විදිහට අපගේ රජුරන්ගේ උයනේ වැඩ සිටිනවා කියලා දැක්කා. දැකලා කතා කරන්න මොකුත් ගියේ නෑ. ගිහිල්ලා කෝරව්‍ය රජුරන්ට කියනවා රජතුමනි ඔබ වහන්සේ යම් කිසි කුමාරයෙක් ගැන ಗುಣ කිව්වනේ නිතරම. අන්නේ කුමාරයා වැඩ ඉන්නවා අද උයනේ. ඔය පණිවිඩය කිව්වට පස්සේ කෝරව්‍ය රජුරන්ට හරි සතුටුයි. ඇයි මේ? රට්ටපාල කුමාරයා කියලා කියන්නේ එසේ මෙසේ පවුලක කෙනෙක් නෙමෙයි. තුල්ලකොට්ටිත කියන ගමේ ඒ ජනපදේ ප්‍රධානම බ්‍රාහ්මණ සිටුතුමාගේ එකම දරුවා. මාලිගාවක ජීවත් වුණේ. පාරම්පරික රත්තරන් මුතුමැණික් පිරීලා ගෙදර. බිරින්දෑවරු එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේ අතිශයින්ම සැප සම්පත් භුක්ති විඳපු පවුලේ එකම මේ කුමාරයා පැවිදි වුණා කිව්වට පස්සේ මේ රජුරන්ට හරි පුදුමයි. මේ රජුරු මේ කුමාරයා ගැන නිතර කතා කරනවා, ಗುಣ කියනවා. රජුරු කිව්වා එහෙනම් මිත්‍රය අද උයන් කෙලිය අවශ්‍ය නැහැ. අර හදලා තියෙන සීළු ආහාර පාන ඔක්කොම අයින් කරන්න. අපි අද රට්ටපාලයන් සමග කතා කරමු. භවත් රට්ටපාලයන් සමග කතාබස් කරමු කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරේ? මහත් රාජානුභාවයෙන් මහත් රාජ පිරිවරක් සමගම ලස්සන වාහන වලින් මේ රජුරු ගියා අර මිගාචීර උද්‍යානයට. ගිහිල්ලා වාහන වලින් යන්න පුළුවන් දුර ගිහිල්ලා ඉතිරි ටික පයින් ගියා. ගිහිල්ලා අර රට්ටපාල රහතන් වහන්සේ අභියස ඔන්න වාඩි වුණා. වාඩි වෙලා පිළිසඳර කතාවක් එහෙම කරලා අහනවා භවත් රට්ටපාලය මම දන්න විදිහට කෙනෙක් පැවිදි වෙන්නට හේතු 4ක් තියෙනවා. ඒ 4 ඔබ වහන්සේට නැහැ. ඒ 4 තමයි කෙනෙක් පැවිදි වෙනවා වයසේ අන්තයට ගියාම. ජරාවේ කෙළවරට ගියාට පස්සේ මට ආයෙ මුකුත් කර කියා ගන්න බෑ කියලා එයා තීරණය කරනවා පැවිදි වෙන්න. නමුත් භවත් රට්ටපාලය ඔබ තාම තරුණයි. කලු කෙස් ඇති බොහොම භද්‍ර යෞවනයේ ඉන්නේ. මක්කේ පැවිදි වුණේ. කුමක් අහලා කුමක් දැනගෙන කුමක් දැකගෙනද පැවිදි වුණේ කියලා අහනවා. ඊළඟට කියනවා භවත් රට්ටපාලේ දෙවැනි කරුණ තමයි කෙනෙක් පැවිදි වෙන්න ගිලන් භාවය. ඊටාම අන්ත විදිහට ගිලන් වෙනවා. ඒ පුද්ගලයා තීරණය කරනවා මට මේ ඉන්න ගිලන් ස්වභාවයත් එක්ක මට ගිහිගේ සැප විඳින්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි පැවිදි වෙන එක. නමුත් භවත් රට්ටපාලේ ඔබ ඊටාම නිරෝගී. ඕන දෙයක්
දිරවන ග්‍රහණයකින් සමන්විතයි. ඒ කියන්නේ උෂ්ණ සීතල ඕන කෑම කන්න පුළුවන් නිරෝගී ශරීරයක් තියෙනවා. වයසට ගියාම එහෙම බෑනේ. ලෙඩ වුණාම එහෙම බෑනේ. නමුත් ඔබ වහන්සේ ඊටාම නිරෝගී. කුමක් අහලා කුමක් දැනගෙන කුමක් දැකගෙනද පැවිදි වුනේ කියලා අහනවා. තුන්වෙනි කරුණ තමයි භවත් රට්ටපාලය කෙනෙක් පැවිදි වෙන්න. එයා සතුව යම් කිසි ධනයක් තිබ්බද ඒ සියල්ල එයාට අහිමි වෙනවා. විනාශ වෙනවා. නමුත් භවත් රට්ටපාලය මම දන්නවා. භවත් රට්ටපාලයන් කියලා කියන්නේ මේ ජනපදයේ ඉන්න සම්භාවනීයම ධනවත්ම බ්‍රාහ්මණ සිටුතුමාගේ එකම දරුවා පාරම්පරික ධනයක් හිමි. මොකක් අහලා මොකක් දැකගෙන මොකක් දැනගෙනද පැවිදුනේ කියලා අහනවා. හතරවෙනි කරුණ තමයි කෙනෙක් පැවිදි වෙන්න. එයාට ඉන්න යාළුවෝ ඥාතීන් එයාගෙන් ඈත් වෙනවා. එක්කෝ ඒ ඥාතිවරු මිත්‍රෝ විනාශ වෙලා හරි මොනවා හරි හේතුවක් මත මෙයාට අහිමි වෙනවා. නමුත් භවත් රට්ටපාලය ඔබට මේ තුල්ලකොට්ටිද ජනපදයේ ඇති තරම් යාළුවෝ ඉන්නවා. ඕනෑ තරම් ඥාතීන් ඉන්නවා. ලේ ඥාතීන් කුමක් දැනගෙන දැකගෙන අසාගෙනද පැවිදි වුනේ කියලා අහනවා. දැන් සාමාන්‍ය මේ යුගයේ ගත්තොත් එහෙම පින්වත්නි අපේ රටේ ඉන්න සම්භාවනීය එහෙම නැත්නම් මිල මුදල් වලින් අග්‍රම කෙනෙක්ගේ පුතෙක් එකම දරුවෙක් පැවිදි වුණොත් එහෙම මේක විශේෂයි නේද? අපි ගත්තොත් බලගතු දේශපාලඥයෙක්ගේ එකම පුතෙක් පැවිදි වුණා කියමු. ඒක විශේෂ කරුණක් නේද? අද යුගයේ නම් එහෙම ඉන්න දෙන්නේ නැහැ, පැවිදි වෙන්න දෙන්නේ නැහැ. මේ රට්ටපාල කුමාරයාට අවසර දෙන්නේ අවසර ගන්නේ එක්ක මම මෙතනම මැරෙනවා එක්ක පැවිදි වෙනවා. ඔය දෙකෙන් එකක් වෙනවා කියලා බිම වැතිරෙනවා. මොකුත් අතුරලා නැති. පස්සේ බොහෝ වෙලාවක් ඒ විදිහට ඉඳලා කන්නේ බොන්නේ නැතුව ඉඳලා තමයි අම්මගෙන් තාත්තගෙන් අවසර ගන්නෙ. පින්වත්නි ඊට පස්සේ රට්ටපාල රහතන් වහන්සේ පවසනවා රජතුමනි සියල්ල දන්නා සියල්ල දක්නා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් යම් කිසි ධර්ම කරුණු 4ක් මාහට වදාලාද අන්නේ ධර්ම කරුණු 4 අසා දැනගෙන දැකගෙන කියනවා මම ගිහිගේ අතෑරලා කෙස් රැවුල් බාලා කසාවත් පොරවගෙන පැවිදි වුණේ. මොනවද මේ කරුණු 4? පළවෙනි එක තමයි රජතුමනි උපනීයති ලෝකෝ අද්දුවෝ සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ මට පැවසුවා උපනීයති ලෝකෝ අද්දුවේ කියන්නේ ලෝකයා ජරාව කරා ඇදගෙන යනවා සියල්ල අස්තිරයි. මෙන්න මේ ධර්ම කරුණ අහලා දැනගෙන දැකගෙන කියනවා මම කසාවත් පොරවගෙන පැවිදි වුණේ. පස්සේ රජුර අහනවා භවත් රට්ටපාලේ මට ඒක විස්තර කරන්න පුළුවන්ද? විස්තර කරනවා. ආනවා රජතුමනි ඔබට අවුරුදු 20 25 වයසක් තිබ්බ නේද කියලා. ඒ කාලේ ඔබට ඇත් ශිල්පයේහි අශ්ව ශිල්පයේහි කඩු ශිල්පයේහි ධනු ශිල්පයේහි ඊළඟට රත ශිල්පයේහි කෙල පැමිණි හැකියාවක් තිබ්බ නේද කියලා අහනවා. ඊළඟට ඕනෑම යුද්ධයකට බැහැලා ඕන විදිහකට යුද්ධ කරන්න පුළුවන් විදිහේ හයියක් හත්තියක් ඔබට තිබ්බ නේද කියලා අහනවා. අත්පාවල රාජ්‍යර කියන භවත් රට්ටපාලය එහෙමයි මට ඒ කාලේ ඒ වගේ කෙල පැමිණි අතිශය බලවත් හැකියාවක් තිබ්බ කියනවා. යුද්ධයකට බැස්සට පස්සේ මට යුද්ධ කරන්න පුළුවන් හැකියාව කියන්නේ මට හිතුණා කියනවා සමහර වෙලාවට මට 이르දියක්වත් තියනවද දන්නේ නැහැ කියලා. එච්චර හයියක් මට තිබ්බ කියනවා. ඒ කාලේ ඒ වගේ පින්වන්තයි ඉඳලා තිබුණා ඔබ අසයති බන්දුලාදී සින්පතිවරු ගැන. මූණට මූණ කාටවත් සටන් කරලා දිනන්න බෑ කියනවා ඒ සෙන්පතිත් එක්ක. පස්සේ ලිච්ඡවීන් මතක ඇති. එයාව ඝාතනය කරන්නේ උපක්‍රමයකින්. මූණට මූණ සටන් කරන්න බෑ. ඒ පින් බලය. කියනවා මේ රජ්ජුරුවන්ටත් තිබ්බ කියන සමහරට 이르දියක්ද කියලා හිතුණා කියනවා. රහතන් වහන්සේ යනවා රජතුමනි දැනුත් ඔබට ওই විදිහට පුළුවන්ද කියලා. අනේ බෑ භවත් රට්ටපාලය. දැන් එහෙම බෑ කියනවා. මම දැන් අවුරුදු 80යි කියනවා. මම වයසට ගිහිල්ලා ඉන්නේ කියනවා. මම වෘද්ධ භාවයට පත් වෙලා ඉන්නේ.
මම අඩියේ තියෙනකොට අඩියේ තියන්න ඕන තැන නෙවෙයි කියනවා අඩියේ තියෙන්නේ වෙන තැනකට කියනවා. එච්චර මගේ ශරීරය දැන් දුර්වලයි දිරලා කියනවා. ආන්න ඕකයි සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පැවසුවේ උපනීයති ලෝකෝ අද්දුවෝ ලෝකයා ජරාව කරා ඇදගෙන යනවා සියල්ල අස්ථිරයි කියලා. මම ওই ධර්ම කරුණ අහලා දැනගෙන දැකගෙන කියනවා ගිහිගේ අතෑරලා පැවිදි වුණේ. දැන් බලන්න පින්නොත්නි මේ අර වගේ සැප සම්පත් සහගත ජීවිතයක් අතහැරලා පැවිදි වෙන්න තරම් හේතු වුණ කරුණක් ජරාවටපත් වීම ගැන හිතීම. දැන් අපි ජරාවටපත් වීම ගැන සාමාන්‍යයෙන් අහලා තියෙනවා. ඉඳලා හිටලා හිතනවා. නමුත් අපිට හිතෙනවද පැවිදි වෙන්න? එහෙම නැත්නම් ඔබට හිතෙනවද අනේ මේ ජරාවටපත් වීමෙන් මම නිදහස් වෙන්න ඕනේ ඉක්මනට සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ කියලා හිතෙනවද? අපි ගොඩකට එහෙම හිතෙන අඩුයි. ඇයි ඒ තමයි අපේ ප්‍රඥාවේ ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ ඒ වගේ ධර්ම කරුණ 1 2 ඇති යහපුවාම මාර්ගඵල අවබෝධ කළා. සසුන්ගත වුණා. ඒ තමයි රත්තරම් භාජන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට සිංහ තෙල් වගේ. ඒකට පත්තියන් වුණා. අද අපිට එහෙම ප්‍රඥාවක් නෑ. අපි ඉතින් බොහෝම වීරියෙන් ප්‍රඥාව තව තවත් උපදව ගන්නට ඕනේ. ඒකට කරන්න තියෙන එකම දේ මොකද්ද? මේ ජරාවට පත්වීම ආදී දුක ගැන කල්පනා කරන එක. සම්මා සංකප්ප. එතකොට පින්වත්නි ජරාවට පත්වීම දැන් අපිට මේ ජීවිතේ විතරක් උරුම ඛේද වාචකයක්ද? නෑ නේද? දැන් බලන්න අර සසරේ අපි හලපු කඳුළු ප්‍රමාණය. එතකොට ඒ වගේ ජීවිත ඔය හැම ජීවිතයකම දැන් ඔය මනුස්ස ලෝකවලනේ කඳුළු හලන්නේ. ගොඩාක්ම අපි උතන කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේ අම්මගෙන් වෙන්නේ ගොඩ මනුස්ස ලෝකයට අදාළව. එතකොට පින්වත්නි අපි දිව්‍ය ලෝකවල හිටපු කාල වැඩිපුරම ඉන්නේ අපි සතර අපායේ. ඒ කාලේනුත් අත්හැරලානේ ඔය උපමාව දේශනා කරන්නේ. එතකොට මේ ජීවිත කී කෝටියක් කී වාර ගණනක් නම් අපි ජරාව නැමැති ඛේද වාචකයේ ගොදුරු බවට පත් වුණාද? මේ ජරාව කියන එක අපිට දැනෙන්නේ නැහැ. මේක අන්තයට ගියාම තමයි තේරෙන්නේ. මේ කෙස් පැහිලා, දත් ආදී දේවල් වැටිලා, හැම රැලි වැටිලා, තල කැල ලැබිලා, කොන්ද කුදු වෙලා අන්තිමේට එනවා අනිත් අයගේ උපකාර මත තමයි ඇවිදින්න වෙන්නේ. හැරමිටි පාවිච්චි කරන්නේ ඒකනේ. අර රජුරුත් එහෙම වෙන්න ඇතින්ට ඇත්තේ. අවුරුදු 80යි. වයසට ගියාට පස්සේ මේ ඇස් කන් ආදී දේවල් දුර්වල වෙනවා. බලන්න එතකොට ගොඩාක් වෙලාවට දරුවන්ගේ අඩත් තේට්ටම් වලට ලක් වෙන්නේ ධම්මලා තාත්තලා. වයසට යාමත් එක්ක. සමහරට එකම කරුණ දෙසරයක් කියන්න වෙනවා. තරහ එන්නේ නැද්ද දරුවන්ට? වයසට ගියාම ඒ හේතු කරගෙන අම්මලා තාත්තලා කොච්චර කී දෙනෙක් නම් කඳුළු හලනව ඇද්ද පැත්තකට ගිහිල්ලා. සමහරට ඇඬෙන්නේ නැහැ මොකද? ඒක අහලා පුරුදු වෙලා ඒක අර පත්‍යයන් වෙලා ඒකට හුරු වෙලා. ඒක ඉවසන් ඉන්නවා. මේක දරුවන්ගේ වැරද්දක් එක පැත්තකින්. නමුත් අපි පොදුවේ ගත්තොත් මේක තමයි ජරාවට පත්වීම නැමැති ඛේද වාචකය. තරුණ කාලේ වගේ එහෙම ඇවිදින්න බෑ. වැසිකිළියට ගියත් ලිස්සලා වැටෙයිද කියන බයෙන් හිමීට අඩියට යන්නේ. සමහරට ඇස් දෙකට පේන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්න. කන් දෙකට ඇහෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රහක් දැනෙන්නේ නැහැ. සමහරට අසනීප තියෙනවා කයේ දැනෙන්නේ නැහැ. ඒවා උඩු දිවපුවම තමයි දැනෙන්නේ. වයසට යෑම ආදීනව. එතකොට අපි මේ වයසට යෑම නැමැති ආදීනවය ගැන කල්පනා කරන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේට විතරක් අදාළව නෙමෙයි අතීතයේ මම කොච්චර වාර ගණනක් මේ ජරාවටපත් වෙලා දුක් විඳද. අනාගතයේත් මම මේ දුක අවබෝධ කළේ නැත්නම් කී කෝටි වාර ගණනක් ජීවිත මේ වයසට යෑමෙන් දුකටපත් කරලා දුක් විඳින්න වෙයිද කියලා හිතන්න ඕනේ. එතකොට තමයි හිතෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජරාවට පත්වීමේ නිදහස් වෙන්නට නම් වැඩි යුතු එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මෑතක අපි දැක්කා වයසට ගිය කවුරු හරි තාත්තා කෙනෙක් බයිසිකලයක් පැදගෙන පාරයින ගිහිල්ලා මොකක් හරි
හැප්පුණාට පස්සේ මොකද කරලා තියෙන්නේ? ස්පිරිතාලේ ගෙනියලා මොකුත් නැහැ. ඒ වාහනේ හිටපු මිනිස්සු එකතු වෙලා අර තාත්තව කැලේට දාලා පාර අයිනට. කවුරුත් දකින්නේ නැහනේ. පස්සේ තමයි හම්බෙලා තින්නේ මිනිහ මැරිලා. වයසට යෑම නිසා නේද? වයසට ගිය කී දෙනෙක් වැඩිහිටි නිවාසවල දුක් විඳිනවද? අතීතේ කරපු කියපු දේවල් හිතලා. දරුවෝ සලකන්නේ නැහැ කියලා කොච්චර දුක් විඳිනවද? මේ වයසට ගිය හින්දානේ දරුවෝ ඔහොම කළේ අපිට. සමහර වැඩිහිටි නිවාසවල ඉස්සරහින් බලපුවම හරීම සුඛෝපභෝගී. මට කිව්වා වැඩිහිටි නිවාසිකම හිටපු අම්මා කෙනෙක්. එයා එක්තරා ඒ ලස්සනට තිබ්බ හින්දා ගිහිල්ලා මෙයාත් ඒ වැඩිහිටි නිවාසේ හොඳයිනේ සැපට ඉන්න පුළුවන් කියලා. බැලින්නම් ගියාට පස්සේ පිටිපස්සේ වෙනම තියනවා කියන අංශයක් වයසේ අන්තෙටම ගියපු වයසක කාන්තාවෝ සීයලා ආච්චිලා ඉන්නවා. ඒ ඇඳන් වල මෙට්ට මොකුත් නැහැ. මොකුත් නැහැ කියන්නේ අර පහසුකම් මදුරු දැල් මොකුත් නැහැ. උදේට ඇවිල්ලා හෝස් එක අල්ලනවා කියන එකට අර අසුචි ආදී දේවල් හොදගෙන යන්න යටින් බිමට. වයසට යම ගොඩක් අහලා බැලින්නම් එයාලා දොස්තරලත් ඉන්නවලු එතන. විදුහල්පතිවරුත් ඉන්නවලු. ඒ පිටිපස්සේ කාණ්ඩේ. බලන්න පින්වත්නි ජරාවටපත් වීම නැමැති දේ ඉදිරියේහි අපිට තියෙන සල්ලි සොච්චන් වෙනවා. යමෙකුට තියෙනවා නම් බලයක් ඒක නීච වෙලා යනවා. යමෙකුට තියෙනවා නම් යම්කිසි ලස්සනක් ඒක ඉතින් ඒ වෙද්දි ගිහිල්ලානේ. අතීතයේ තිබ්බනම් යම්කිසි ලස්සනක් ප්‍රසිද්ධියක් ඒවා හැල් වෙලා යනවා ජරාව ඉදිරියේ. ජරාව නැමැති ඛේදවාචක ඉදිරියේ අපි සියල්ලෝම අසරණයි. දෙවියන්ටත් උරුමයි ওই ප්‍රශ්නේ. ඒ නිසා අපි හිතිය යුතු ප්‍රධාන කාරණයක් තමයි ජරාවටපත් වීම. මේ දුක නම් වාරි සත්‍යයට අදාළ ජරාවටපත් වීම නම් වූ ඛේද වාචකය. හැබැයි ඒක මේ ජීවිතේට විතරක් නෙවෙයි සසරටම විහිදුවලා හිතන්න ඕනේ. ඉතින් ඕක කියන රට්ටපාල රහතන් වහන්සේ පැවිදි වෙන්නට හේතු වුණ පළමුවන කරුණ. එතකොට කොහොම වදින්නේ නැද්ද මේ කරුණ මේ කුමාරයාට? කොහොම නුවණක් තියෙන්නේ නැද්ද? ඊට පස්සේ රජුරෝ අහනවා අනිත් කරුණ. රට්ටපාල රහතන් වහන්සේ පවසනවා රජතුමනි ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මාහට පැවසුවා තව ධර්ම කරුණක්. කුමක්ද? අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. මේ ලෝකය අනාරක්ෂිතයි. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් හපනෙක් නැහැ. මේක කියනවා මම ගිහිගේ අතහැරලා පැවිදි වෙන්නට හේතු වුණ දෙවනි කරුණ. භාග්‍යතුන් වහන්සේ වදාරන ලද. පස්සේ රජුරෝ කියනවා භවත් රට්ටපාලය මට සිවුරග සේනාවක් ඉන්නවා කියනවා අතිශය බල සම්පන්න. ඕන යුද්ධයකදී ඕන වුදුරකදී ඒ සූදානම් කියනවා මං වෙනුන් ඉදිරිපත් වෙන්න. එතකොට කොහොමද මේ ලෝකයා අනාරක්ෂිතයි කියලා කියන්නේ කියලා අහනවා. රජුරන්ට ඇත්තට මේ ඉන්නවනේ ඕන දෙයකදී. රහතන් වහන්සේ අහනවා රජතුමනි ඔබට නිදන්ගත රෝගයක් තියෙනව නේද? කියනවා අනේ එහෙමයි. මට දරුවුණු වාතාබාධයක් තියෙනවා බවත් රට්ටපාලය. ඒක උත්සන්න වුණාම මගේ ඥාතිවරු ලේ ඥාතීන් මගේ යාළුවෝ එකතු වෙනවා. කෝරව්‍ය රජුරෝ මරණාසන්න වෙලා කියලා. එච්චර අමාරු වෙනවා කියනවා. දැන් මේ කතා කරන වෙලාවේ ඒ ලෙඩේ තියෙනවද? නෑ කියන්නේ මැරෙන්න තරම් අමාරුවක් එනවා කියන ඒ හැදිලා තියෙනවා කලින් එහෙම. අත්දැකීම් වලට මුහුණ දීලා. එනවා මේ පස්සේ රහතන් වහන්සේ යනවා රජතුමනි දැන් ඔබට ඔය වාතාබාධේ හටගත්තාම දරුණු වේදනාවක් තියෙනවා. ඒ වේදනාව උත්සන්න වුණාම ඔබට පුළුවන් ද ඔය ඔබගේ සිවුරග සේනාව සහ අනෙකුත් ඥාති පිරිවරට කියන්න අනේ මිතුරනේ මගේ මේ වේදනාව ඔබලා ටික ටික ගනිත්වා එතකොට මට වේදනාව අඩු වෙනවා නෝයයි කියලා. පුළුවන්ද කියලා අහනවා. අනේ බෑ බවත් රට්ටපාලය මමම මේ වේදනාව විඳවන්න ඕනේ. මට ඕන විදිහට බෑ ඒක කරන්න. ආන්නේකයි සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පැවසුවේ අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. මේ ලෝකයා අනාරක්ෂිතයි. තමාගේ වශයෙන් පවත්වන්නට බෑ කියලා. දැන් තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් අන්න අනිත් අයට දෙන්න පුළුවන්. මෙන්න මේ වේදනාව ගන්න ඔයාලා.
මම මේ ජරාවටපත් වෙනවා මේක ඔයාලා ගන්න ටික ටික එතකොට මට තරුණ වෙලා ඉන්න පුළුවන්. පුළුවන්ද? බෑ. කොච්චර ආරක්ෂා සංවිධානය කරගෙන හිටියත් රජවරුන්ටත් ඔය රජවරුන්ට මේ ප්‍රශ්නේ තියෙන්නේ. රජවරුන්ට ඔය ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් රජෙක් ඉන්නවද මේ ලෝකේ? කවුරුත් නැහැ. ඊළඟට දැන් බලන්න මේ මෑතක අර බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා බොහෝ දෙනෙක්. තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් එහෙම වෙන්නේ නැහනේ. ඊළඟට දෙවියන්ට පුළුවන් වෙන්නට ඕනේ නේ එයාලගේ ජීවිතවලට එහෙම කිසි දෙයක් නොවන්නට කටයුතු කරන්නට. පුළුවන් වුණාද? ඒ කියන්නේ මේ ලෝකය අනාරක්ෂිතයි. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඊළඟට වාහන අනතුරු වලින් මිනිස්සු මැරෙන විදිය. දැන් මේ දෙවනි කරුණ එතන සඳහන් කරන්නේ රට්ටපාල රහතන් වහන්සේ ලෙඩ රෝග සම්බන්ධින්නේ. නේද? එතන මරණය සම්බන්ධ කාරණයක් නැහැ ඒ කාරණා හතරේ. මරණයත් බලන්න එන විදිය මිනිස්සු මැරෙන විදිය. වාහන අනතුරු හේතු කරගෙන සමහරුන්ගේ මොළ කෑලි එළියේ. ටයර් වලට යට වෙලා චප්ප වෙලා. ඊළඟට දියේ ගිල්ලා මිනිස්සු කී දෙනෙක් මැරෙනවද අවුරුද්දකට? ඊළඟට උෂ්ණත්වයේ වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ ආදී රටවල කී දෙනෙක් මරණයටපත් වෙනවද වාර්ෂිකව? සීතලට ඔරොත්තු දෙන්න බැරුව කී දෙනෙක් මරණයට වැළඳ ගන්නවද? ඊළඟට පිළිකාදී දරුණු රෝග හේතු කරගෙන කී දෙනෙක් මැරෙනවද? සමහරු දිවිනසා ගන්නවා දරා ගන්න බැරුව. ඊළඟට නොයෙකුත් සමාජයේ නොයෙකුත් ඒ ලෙඩ රෝග හේතු කරගෙන කී දෙනෙක් මරණයටපත් වෙනවද? රෝග සම්බන්ධයෙන් ගත්තොත් ගිරිමානන්ද සූත්‍රය දෙනවා ලෙඩ රෝග බොහෝ ගණනක් ආදීනව සංඥාවේ එහි තිබෙනවා කර්ම විපාකයෙන් හටගන්න ලෙඩ නිසා දුක් විඳිනවා මනුෂ්‍යයා. ඊළඟට පිත් වාතය සෙම කිපීමෙන් දුක් විඳිනවා. ඊළඟට බගන්දරා පිළිකා ඊළඟට අර්ශස් ආදී රෝග වලින් දුක් විඳිනවා. එහි සඳහන් වෙන අවසානයේ සීතලද උණුසුමද කුසගින්නද පිපාසයද මල මූත්‍ර පහ කිරීමද යන රෝග කියලා. එතකොට මේ ලෝකේ නිරෝගී කෙනෙක් ඉන්නවද 100%ක්? නැහැ. සියලු දෙනාම රෝගී. ඉතින් රට්ටපාල රහතන් වහන්සේ පවසනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ පවසපු ඔය ධර්ම කරුණත් හේතුවක් කියනවා මට ගිහි අතහැරලා පැවිදි වෙන්න. ඒ කියන්නේ මේ කුමාරයාට ලෞකික සම්මාදිට්ඨිය තිබ්බේ නැද්ද? ඒ කියන්නේ සංසාර ගමනක අපි ඉන්නේ කියන කරුණ ගැන විශ්වාසයක් තිබිලා නැද්ද? තිබිලා තියෙනවනේ. එහෙම නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය බෑනේ. ලෞකික සම්මාදිට්ඨිය කියන එක දන්නවා මේ පිනතුන් නේද? කර්මඵල ගැන තියෙන විශ්වාසය, පින්පව් ගැන තිබෙන විශ්වාසය, ඊළඟට පරලොව වෙනත් ලෝක තියනවා කියලා ඒ දැනගත්ත කල්පනාව, ඊළඟට කලින් කලට උත්තමයෝ පහළ වෙලා මේ විශේෂ ඥාණයෙන් යුක්තව ධර්මයේ දේශනා කරන උත්තමයෝ පහළ වෙනවා ආදී කරුණු ගැන විශ්වාසය දසවත්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕන කෙනෙකුට. ඒතර මේ කුමාරයාට ඒක තිබිලා ඒ අර කියන දුක්ඛිත සසරින් අත මිදීම පිණිස තමයි ගිහිගේ අතහැරලා පැවිදි වෙලා තියෙන්නේ. ඉතින් රජුරු කියනවා ඒ කාන්තෙන් ආශ්චර්යමත් අద్භූතයි කියන ওই කරුණ. සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පවසපු කරුණු එහෙමමයි කියලා අනුමෝදන් කරනවා. සමහරට පස්සේ යන්න ඉතින් රජුරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඕක කියනවා දෙවනි කරුණ. ඊට පස්සේ තුන්වෙනි කරුණ. රට්ටපාල රහතන් වහන්සේ පවසනවා අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීය. තමාගේ යයි සලකන සියල්ල දාලා යන්න ඕනේ මරණයටපත් වෙද්දී. ඕක කියනවා තුන්වෙනි කරුණ සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පවසපු මා පැවිදි වෙන්නට හේතු වන තුන්වෙනි කරුණ. රජුර කියනවා බවත් රට්ටපාලිනි මට ඇති තරම් තියෙනවා කියන අහසේ පොළොවේ හැම තැනම තියෙනවා කියන රත්තරන් මුතුමැණික්. ඕක මට විස්තර කරන්න කියනවා. අහනවා රජතුමනි ඔබ දැන් පංචකාමයන්ගෙන් සතුටු වෙමින් ඉන්නේ. ඔබට පුළුවන් ද දැන් ඔබ කල්පනා කරොත් එහෙම මම දැන් වයසයි. ඒ නිසා මම ඊළඟ ජීවිතේටත් භුක්ති විඳින්නට මේ පංචකාම සැප අරන් යන්න ඕනේ. කියලා ඔබ කල්පනා කරොත් ඔබට පුළුවන් ද කියලා අහනවා ඒක. අනේ බවත් රටපාල ඒක නම් බෑ. මේ ඉන්න උන්දලා ඕවා අරගෙන හොඳට සතුටු වෙයි කියනවා. මම මගේ ගමන කර්මානුරූපව යනවා කියනවා මට ඕවා අරන් යන්න බෑ කියනවා. ආන්න ඒකයි සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පැවසුවේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. මේ ලෝකයා තමාගේයි සලකන සියල්ල දාලා යන්න ඕන කියලා.
සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පවසපු ඔය කරුණත් එකක් කියනවා මම ගිහි ගිය අතහැරලා පැවිදි වෙන්න. රජ්ජුරුවෝ කියනවා ඒ කාන්තින් අසිරිමත් අద్භූතයි කියනවා. සියල්ල දන්නා ඒ උත්තමයන් වහන්සේ පවසපු ඒ කරුණ එහෙමමයි කියනවා. අනුමෝදන් වෙනවා. එතකොට පින්වත්නි අපි මේ එකතු කරන දේවල් ඔක්කොම දාලා යන්න වෙනවා. අපරාධ නේද? අරන් යන්න තිබ්බනම් එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. සංසාරේ අතීතේ ඕක තමයි කරලා තියන්නේ අපි. එකතු කරනවා දාලා යනවා. එකතු කරනවා දාලා යනවා. රැස් කරනවා දාලා යනවා. අනාගතෙත් ඕකම තමයි කරන්න තියෙන්නේ. එහෙම අරන් යන්න පුළුවන් ක්‍රමයක් තිබ්බනම් භාග්‍යතුන් වහන්සේ අපිට පවසන්නේ නිදහස් වෙන්න කියලායි. සැපනේ. දාලා යන්න වෙනවා. එතකොට මේ ප්‍රශ්නය අපි මේ ජීවිතයට අදාළවත් හිතන්න ඕනේ. ඒ වගේම තමයි සංසාරේ අතීත අනාගත කියන කාලයටත් විහිදුවල බලන්න ඕනේ. අපි මේ කරන්නේ මේකමනේ කියලා. අපි රැස් කරන සියලු දේම දාලා ගියානේ කියලා හිතන්න ඕනේ. එහෙම සංසාරේ කියන අපි ඉන්නේ කියලා හිතන්න ඕනේ. එහෙම සසරකින් අපි නිදහස් වෙන්නට වීරිය කළ යුතුයි කියලා හිතට පණිවිඩ දෙන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත පහදින්නේ. ඕක කියනවා තුන්වෙනි කරුණ. තව කරුණක් තිබ්බා. දැන් හතරක් කියලා කිව්වනේ. කරුණ හතරක්. හතරවෙනි එක මොකද්ද? රට්ටපාල රහතන් වහන්සේ පවසනවා රජතුමනි සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පැවසුවා ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඒ කියන්නේ මේ ලෝකය අසම්පූර්ණයි. අතෘප්තිමත්. තණ්හාවට දාස වෙලා ඉන්නේ කියලා. අන්න ඒකත් එක කරුණක් කියනවා මම ගිහි ගිය අතරලා පැවිදි වෙන්න. රජුරෝ ඉල්ලා හිටිනවා බවත් රටපාලේ විස්තර කරන්න. රජතුමනි දැන් ඔබ මේ කුරු කියන ජනපදයේම අධිපති නේද? සමෘද්ධිමත් නේද කියලා අහනවා. කුරු ජනපදේ දන්නව නේද? මොකක්ද විශේෂයි නේද? මොකකටද විශේෂ? මහා සතිපට්ඨාන දේශනාව දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ කුරු ජනපදයේ. අපි සාමාන්‍යයෙන් අහලා තින්නේ අර සතිපට්ඨානේ කතා වෙනවා කියලා මිනිස්සු නාද්දි පවා රෙදි හොද්දද්දිත් කතා කරනවා කියනවා නේද? ඒ කියන්නේ එහි මිනිස්සු හරි සමෘද්ධිමත් සතුටින් ඉඳලා තියෙන්නේ. ඒ රාජධානී අධිපති කවුද? කෝරව රජුරෝ. සමෘද්ධිමත් නේද? එහෙමයි කියනවා. දැන් ඔබ ඔහොම ජීවත් වෙද්දී නැගෙනහිර දිශාවෙන් එනවා ඔබගේ යහපත පතන ඔබ විශ්වාස කරන එක්තරා පුද්ගලයෙක්. ඇවිල්ලා කියනවා රජතුමනි නැගෙනහිර ප්‍රදේශයේ ඊතා සෞභාග්‍යමත් වූ රාජධානියක් ඇත්තේය. ඒ රාජධානියෙහි බොහෝ රන් රිදී ඇත්තේය. පරිහරණය කළ සහ පරිහරණය නොකළ රත්තරන් මුතුමැණික් බොහෝ ඇත්තේය. සොඳුරු ලලනාවන්ද ඇත්තේය. ලස්සන වතුර පළතුරු ආදී වනාන්තර ඇත්තේය. ඊතා බල සම්පන්න සිවුරග සේනාවකින් සුසැදුනේය. රජතුමනි පුංචි උත්සාහයකින් මේ රාජධානිය අල්ල ගන්න පුළුවන්. කොහොම කියනවා. මොකද කරන්න කියලා අහනවා. බෞද්ධ රට්ටපාලේනි මම ඒ රාජධානිය ආක්‍රමණය කරලා රජ වෙනවා. රජතුමනි ওই විදිහටම පුද්ගලෙක් කියනවා විශ්වාසවන්ත වචන ඇති බටහිරින් ඇවිල්ලා ওই විදිහටම පවසනවා එහි තියෙන සමෘද්ධිමත් රාජධානියක් ගැන. ඔබ මොකද කරන්න කියලා අහනවා. බෞද්ධ රට්ටපාලේ මං ඒ බටහිර රාජධානියත් අල්ලලා අධිපති වෙනවා කියනවා. රජතුමනි ওই විදිහටම එක්තරා පුරුෂයෙක් පැමිණෙනවා උතුරු දිශාවෙන්. මොකද කරන්නේ? බෞද්ධ රට්ටපාලේ මං ඒ පැත්තත් ආක්‍රමණය කළ රජ වෙනවා. ওই විදිහටම එනවා එක්තරා පුරුෂයෙක් දකුණු දිශාවෙන්. මොකද ඔබ කරන්නේ? බෞද්ධ රට්ටපාලය මං ඒ පැත්තත් අල්ලලා රජ වෙනවා. රජතුමනි ওই විදිහටම පුද්ගලෙක් කෙනවා විශ්වාසවන්ත වචන ඇති මොහොතෙන් නෙතරින් ඔබ මොකද කරන්නේ? බෞද්ධ රට්ටපාලේ මං ඒකත් ආක්‍රමණය කරලා රජ වෙනවා. ආනෝකයි සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පැවසුවේ ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකය අසම්පූර්ණයි. මේ ලෝකය අතෘප්තිමත්. තණ්හාවට දාස වෙලා ඉන්නේ කියලා පැවසුවේ ඕකයි කියනවා.
ඔය කරුණ අහලා දැනගෙන දැකගෙන කියනවා මම කෙස් රැවුල් බාලා සිවුරු පොරවගෙන පැවිදි වුණේ. ඊට පස්සේ රජුරෝ කියනවා අර වගේම මේ කාන්තේන්ම භවත් රට්ටපාලේ ආශ්චර්යමත් අద్භූතයි කියනවා. සියල්ල දන්නා දක්නා බුදුරජාණන් වහන්සේ පවසපු කාරණේ ඒ කාන්තේන්ම සැබෑවක්මයි ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් නැහැ. තණ්හාවට දාස වෙලා ඉන්නේ. දැන් බලන්න අපි ඇස් වලින් රූප දැක්කා. ඇති වුණාද? ඇති වුණේ නැහැ. කන් වලින් ශබ්ද ඇහුවා. ඇති වුණාද? නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. ඇති වුණාද? නැහැ. දිවෙන් රස විඳිනවා. ඇති වුණාද? කයින් පහස ලැබුවා. ඇති වුණාද? මනසින් හිතනවා ඇතිවීමක් තියෙනවද? මේක ඉවරයක් තියෙනවද? නැහැ. අතීතෙත් ඕකම තමයි කරලා තියෙන්නේ. කාලා දානවා කියන ඔකට. පංච උපාදානස්කන්ධ විසින් කාලා දානවා කියනවා. අනාගතෙත් ඕකම තමයි කරන්නේ. ඉවරයක් නැහැ. ඒ හම්බෙන දේවල් ස්ථිරව තියෙනවද? ස්ථිර නම් කොච්චර දෙයක්ද? එහෙම වෙන්නේ නැහැ නේ. ඉපදීම උරුම කරගත්ත සත්වයා හිතනවා කියන අහු මා කරා ඉපදීම නොවෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. නමුත් ලැබෙනවද ඒක? බෑ. ජරාවට පත්වීම උරුම කරගත්ත සත්වයා හිතනවා කියන අහු ජරාව මා කරා නොපෙමිනේවා කියලා. නමුත් ජරා වෙනවා. මරණය උරුම කරගත්ත සත්වයා හිතනවා අහු මරණය මා කරා පැමිණෙන්නේ නැත්නම් නමුත් මරණය එනවා. ශෝකය, කායික දුක, මානසික දුක, හඬා වැළපීම, සුසුම් හෙලීම මා කරා නොපෙමිණෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතනවා කියලා. නමුත් ඒවම එනවා කියනවා. ඔකට කියනවා කැමති දේ නොලැබීමේ දුක. අකමැති දේ ලැබීමේ දුක කියන්නේ ওই කියපු දේවල් හිමිවීම. අතීතෙත් ඔහොමයි, වර්තමානෙත් ඔකමයි, අනාගතෙත් ඔකමයි. අපි කාටවත් අභියෝග කරන්න බලන්න මම ඉතිරි ජීවිත කාලේ සුසුමක්වත් හෙලන්නේ නැතුව ඉන්නවයි කියලා. සුසුම් හෙලනවා කියන්නේ අර දුකක් හිතට ආවම නිකන් දිග හුස්මක් අරගෙන හුස්මක් හෙලන්නේ. එහෙම කරන්නේ නැතුව ඉන්න ඔට්ටුයි කියලා ඔට්ටු දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඉන්නවද එහෙම කෙනෙක්? නැහැ. මේ ලෝකේ ජනාධිපතිවරුන්ටවත් බෑ එහෙම ඔට්ටුවක් දාන්න. සක්විති රජුරවන්ටවත් බෑ. මම අවුරුදු ඉස්සරහට ජීවත් වෙන අපිකම අවුරුද්දක් වැඩි උනේ අවුරුද්දක කාලය මම ඉන්නවා ශෝකයකටපත් නොවි ඉන්න පුළුවන් ජගතයක ඉන්නවද? මම ඉන්නවා කායික දුකක් උරුම නොකරගෙන එහෙම අභියෝග කරන්න පුළුවන් ජගතයක ලෝකෙ ඉන්නවද? නෑ. මරණය ගැනත් තවම පුළුවන්ද? බෑ. ඔට්ටු දාන්න බෑ. ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්නට සිද්ධ වීම අපි ඔක්කොටම උරුමයි. ඒකට ඔට්ටු දාන්න බෑ. ලංසු තියන්න බෑ. පරදිනවා. ඉතින් මේ සුසුම් හෙලීම ආදී කීත් බලන්න දුක දැන් අනිත් අය සුසුම් හෙලන අපිට පේන්නේ නැහනේ. නේ? සමහර ඉඳලා හිටලා දැකලා ඇති. ඕක ඔක්කොටම ওই ප්‍රශ්නේ තියෙනවා. අතීතෙත් ඕක මේ හුලං ඔක්කොම එකතු කරොත් මේ හල්ලා තියෙන සුසුම් මහා කුණාටුවක් ඇති කරන්න පුළුවන්. කුණාටුවක් නෙවෙයි ඒක හිතා ගන්න බැරි එකක්. කුණාටුව පොඩි එකත් එක්ක බැලුවොත්. ඒක ප්‍රමාණ කරන්න බෑ. එහෙම උපමාවකින් පෙන්වන්න පුළුවන් කුණාටුවක් මහ පොළොවේ නැහැ. එච්චරකට මේක අපි එනවා. අනාගතෙත් යන්න වෙනවා. ඒක එතකොට තියෙන එකම පිළීම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වර්තමානයේ අපේ මේ ජීවිත පැවැත්මක් තියෙනවනේ ආයතන වලින්. ඕක හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒ හැදෙන විදිහ විමසන්න අපිට අංග 12ක් දේශනා කරනවා. මොනවද ඒවට කියන්නේ? පටිච්ච සමුප්පාද අංග අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න ඒ විදිහට ජරා මරණ දක්වා විස්තර කරනවා. මේ අංග 12 අපිට මේ හැම වෙලෙම ක්‍රියාත්මකයි. හැබැයි ඒක දැක්මත් එක්ක තමයි මේ පටිච්චසමුප්පාද අංග කතා කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මම ඉන්නවා, මම තමයි අවිද්‍යාව, මම තමයි නාම රූප, මගේ තමයි ආයතන කියලා. ඒක ලෞකිකව හරි. මගේ තමයි ජරාව, මගේ තමයි ජාතිය, මගේ තමයි භවය, මගේ භවය තමයි මම දුරු කරන්න ඕනේ කියලා. ඒක ලෞකිකව හරි. නමුත් ලෝකෝත්තර විදිහට අපි විමසද්දී නෝනින් විමසද්දී හේතුඵල විදිහට විමසද්දී එතන මම අයින් කරන්න ඕනේ. එතන හේතුඵල ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ක්‍රියාවලියක්. තියෙන දෙයක් නෙවෙයි ස්ථීරව. නැති දෙයක්ුත් නෙවෙයි. මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න ක්‍රියාවලියක්. ඒ විදිහට විමසනකොට දුරු වෙන්නේ මොකද්ද? අවිද්‍යාවමයි. අවිද්‍යාව දුරු වෙද්දි මොනවද දුරු වෙන්නේ? පහළට තියෙන අංග 12 ඔක්කොම ජරා මරණ දක්වා නිරෝධය පැත්තට තමයි ඒක පක්ෂ වෙන්නේ.
ඒක ඉතින් ලියා ගන්න ටිකක් අමාරු ගැටයක්. අන්තෝ ජටා බහි ජටා කියලා කියන්නේ. ඇතුලේ පිට ගැටේ ඕක ලියා ගන්න එකම උපකරණ තමයි පටිච්චසමුප්පාදය. හැබැයි ඒක නිරවුල් කරගන්න ලේසි නෑ. අපි හිතනකොට ලොකු ගැඹුරක් තිබෙනවා. ඉතින් ඒක අල්ල ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අදුම ගානේ සද්ධානුසාරී ධම්මානුසාරීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් සෝවන් නොවි මරණයටපත් නොවෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පවසන ලද ජාති ජරා මරණ ව්‍යාධි ආදී ඛේද වාචකයකින් සොසැදුන මේ දුක්ඛිත වූ සසර දුකෙන් නිදහස් වීම පිණිස ඒ පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්ම කරුණු නිරවුල් කරගෙන නුවණින් විමසලා තව තවත් පින්දහම් රැස් කරගෙන බුදුසසුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බලවතුන් බවට පත් වෙලා අමා මහ නිවනින් නිවෙන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත් මේ උතුම් ධර්ම දේශනාව විශේෂයි. විශේෂයෙන්ම මේ වගේ අතිශයින්ම පූජනීය වූ ස්වර්ණමාලී සෑරාජෝත්තමයන්න් වහන්සේගේ සෑමලු පරිශ්‍රයේ සිට දේශනා කරපු ධර්ම දේශනාවක් ඔබ ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ පින්කමට විශේෂයෙන්ම මූලිකත්වයන් දරනවා ඒ ප්‍රියමාලී දේවරාජිනී මහත්මියගේ මූලිකත්වයෙන් කටයුතු කරගෙන යන බුදුබල සංවිධානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන පින්කම් මාලාවේ ස්වර්ණමාලී මහා සෑ වන්දනා පින්කමේ 4 වන ධර්මදේශනය විදිහට සඳහන් කොට තිබෙනවා. ඉතින් මේ සීල පින්කම් වල දායකත්වයේ දරනවා මේ මහත්මිය සහ ඒ පිරිස. ඒ වගේම පී.ඩී. ලක්ෂ්මී මහත්මිය, ටී.ආර්. ධර්මසේන මහත්මයා, ටී.ආර්. අමිල ඉරෝෂන් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා මූලික දායකත්වයේ දරන්නේ. අරමුණු විදිහට සඳහන් කරනවා පී.ඩී. ගුණදාස පියා, පෙද්රික් අප්පුහාමි සීයා, ඇලිස් නෝනා ආච්චි අම්මා සහ සංසාරගත සියලු මියගිය ඥාතීන්ටත් ඒ වගේම ඒ ප්‍රියමාලී මහත්මියගේ මෑණියන්ගේ මෑණියන් වන කමලාවතී විජේසූරිය මෑණියන්ට ආදී ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ නම් සඳහන් කළ සහ ඔබ අප සියල්ලන්ගෙන් පින් අනුමෝදන් වනු කැමැති තෙරුවන් කෙරෙහි සිත පහදවාගත් සීලු මළගී ඥාතීහු මේ පින් බලයෙන් සුවපත් භාවයට පත් වේවා. ඒ වගේම සීතා පරණගම මෑණියන්, ලීලා පරණගම, දයාවතී පරණගම, චන්ද්‍රාණී පරණගම යන පුංචි අම්මලා සහ පවුලේ සියලු සහෝදර සහෝදරියන්, ඒ වගේම සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ද මේ පින් බලයෙන් සුවපත් වේවා. බුදුබල සංවිධානයේ සියලුම සමාජිකාවෝද මේ පැමිණ සිටින සියලු දෙනාද ඒ වගේම ඔබ අප සියල්ලන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මේ පින්තුන්ගේ දූ දරුවන් ආදී සියල්ලෝද මේ පින් බලයෙන් තෙරුවන් යනවසින් දේවානුභාවයෙන් සුවපත් වේවා. ඒ නම් සඳහන් කළ සියලු දෙනා සුවපත් වේවා. ඒ සියලු දෙනාට බුදු සසුනේ බලවතුන් බවට පත් වෙන්නට මේ සියලු පින් ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම විශේෂයෙන්ම බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් බබලීම සඳහා සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්නට ආරාධනා කොට ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන භයානක වාතාවරණ ඉවත් වී මිනිසුන්ගේ සිත් සතන් කුසල් දහමින් සුපෝෂණය වේවා කියන අදිෂ්ඨානයත් මේ පින්තුන් විශේෂයෙන්ම දක්වා තිබෙනවා. ඉතින් මේ පින්තුන් සඳහන් කරන ආකාරයෙන් අප රැස් කළා වූ සීල පින් බලයෙන් තෙරුණේ අනුහසින් දේවානුභාවයෙන් ඒ මාතෘ දිව්‍ය රාජාදී සීලු දෙවියන් මේ පින්තුන් විශේෂයෙන් සඳහන් කරන ඒ අනුහසින් ධාර්මික රජෙකු පහළ වේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ලෙස අපගේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ සිටින බෞද්ධ ජනතාව බොදු වත්පිළිවෙත්හි උත්සුක වෙත්වා. ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් සංඝ රත්නයෙන් සුවපත් වේවා. ඒ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බලවතුන් බවට පත් වෙන්නට මේ සියලු පින් ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයෝ, දුටුගැමුණු ආදී දෙවිවරු, ඒ වගේම මාතෘ දිව්‍ය රාජා, සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු, පජ්ජුන් නාලවක ආදී දෙවිවරු, චන්ද්‍ර සූර්ය දෙවියෝ, සුමන සමන් ස්කන්ධ කුමාර, විෂ්ණු පුල්වන් දරිමුණ්ඩ ආදී දෙවිවරුද, ඒ වගේම මේ ස්වර්ණමාලී සෑරජු භාරව සිටින විශාල දෙවියන් ඇතුළු 12 මස්ථාන දෙවිවරුද, මහා කාල, චූලෝදර, මහෝදර, මණියක්ඛික ආදී නාගරාජ දෙවිවරුද, නාග පිරිස්ද මේ පින් බලෙන් සුවපත් වේවා.
ඔබ අප සියල්ලන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු සුවපත් වේවා. ඒ සියලු දෙවිවරු අපගේ ලංකාද්වීපයේ බෞද්ධ ජනතාවට සිත්පතත්වා තව තවත් පින්දහම් රැස් කරගන්නට කුසල් දහම් දියුණු කරගන්නට උපකාර කරත්වා. ඒ සියලු දෙවියන්ට කැමති බෝධියකින් සසර දුකින් ඈතර වෙන්නට මේ පින් හේතු වාසනා වේවා. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු. සදහවත්නි දේශනා පවත්වා වදාළ වත්තේගම ආනන්ද චිත්ත ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බුදු බල සංවිධානය වාර්ෂික පින්කමක් ලෙස මේ සංවිධාන කරන්නට යෙදුණු ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ලෙසින් මේ දේශනාව නිමාවට පත්වන මොහොතේ පින්වත් ස්වාමින් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්න ආරාධනා කරමින් දේශනාව නිමාවට පත්වෙනවා. බෞද්ධ මාධ්‍යාලය සමහිතසුව සදමින් මේ උතුම් වූ පින්කම් පෙරහර ඔබ වෙනුවෙන් සංනිවේදනය කළා. හැම දිනාටම තෙරුවන් සරණයි.